ඔබට තරහ ගියාම ඔබේ මූණේ ඉරියව්ව මොන වගේද? ඒක අහන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඒ ඉරියව්ව අපි හැමෝගෙම පොදු ඉරියව්වක්. තරහ ගියාම අපේ මූණට අමුතු කැතක් එනවා. තරහව කියන්නේ අපි අපේ ජීවිතයෙන් ඈත් කර තැබිය යුතුයි කියලා යෝජනා කරන සිතුවිල්ලක්, ආකල්පයක්. හැබැයි තව සමහරු තරහා රහ කර කර හිතේ තියාගෙන ඉන්නවා. අමිල තරහා රහ කර කර හිතේ තියාගෙන විතරක් නෙමෙයි හුඟක් අය කතාවට කියන්නේ මේ තරහ ගියා කියලානේ. ඔය තරහ ගියා කියලා කියන හුඟක් අයට තරහ ගිහිල්ලා නැහැ. තරහ ඇවිල්ලා තියෙන්නේ. තරහ ඇවිල්ලා ඉතින් තරහ ගියා කියලා කිය තරහ එක්කම ජීවත් වෙලා තරහ හින්දාම ලොකු විනාශයක් කරගන්න අවස්ථා අපි දැකලා තියෙනවා. තරහ ආවත් තරහ ගියත් තරහව කියන එක ජීවිතේට ඒ තරම්ම හොඳ සුබදායී දෙයක් වෙන්නේ නැහැ. ඒ හින්දා තරහ වෙන්න කලින්, තරහ ගන්න කලින්, තරහ යන්න කලින් ටිකක් තරහ ගැනත් හිතුවොත් ඒක අමුතු රහක් වෙයි. අපි වෙනසට ආරම්භයක් මෙහෙම ගමු අසංක. අපි වෙනස පටන් ගමු. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අත්තුක්කංසනය සහ පරවම්බවනය කියලා කාරණා දෙකක් ගැන. අත්තුක්කංසනය කියලා කියන්නේ තමන් පිළිබඳව අතිශෝක්තියෙන් කතා කරන එකට. පරවම්බවනය කියලා කියන්නේ අනිකා හෙලා දකිමින් කතා කිරීම. අපි අද දවසේ මේ මොහොතේ කතා කරන්න ලකලැහැස්ති වෙන සූදානම් වෙන මේ මාතෘකාවටත් මේ කතාව බොහොම වටිනවා. සටන් ශිල්පියෙක් කවදාවත් අනිකා සමග සටන් කරන්න කලින් ඔහුගේ තරාතිරීම පිළිබඳව ටිකක් කල්පනා කරනවා. කවදාවත් තමන්ව පහත්වෙයි සලකලා ප්‍රතිවාදියා ශක්තිමත් කියලා හිතලා මේ සටන් ශිල්පියා සටන් වීමට එන්නේ නැහැ. තමන් ශක්තිවන්තයෙක් යයි කියන කලින් කරන ලද ඒ නිගමනයත් එක්කයි සටන් ශිල්පියෙක් සටන් වීමට එන්නේ. මෙන්න මේ සටන් ශිල්පියා අපේ කෙනෙක්. ගොයුම් සෙවනැල්ලේ රණශූරයාව හොයාගෙන ආපු ගමනේ අපි අද දවසේ මේ විදිහට අංගම් සටන් කලාව ගැන
මහාරාවණ පරම්පරාවෙන් අපිට උරුම වෙච්ච ඇතැම් දේවල් ඒ උරුමයත් එක්ක අපිට දැනෙච්ච දේවල් අපේ රුධිරගත වෙලා තියෙන සමහර දේවල් සමහරු හිතුවා කාලයකට පස්සේ නැති වෙලා ගිහිල්ලා ඇති කියලා. හැබැයි ඒ උරුමය ඒ අයිතිය තාමත් පරම්පරාවෙන් පරම්පරාවකට අරගෙන යන මේ අංගම්පොර සටන් ශිල්පය කියන එක තාමත් අපේ රුධිරගතව තියෙන දෙයක්. ඉතින් මේ දේවල් එක්කලා අසංක අපිට මේ අපේ අනාගත පරම්පරාවට මේවා තාම නැති වෙලා නැහැ. මුතුන් මිත්තු මිය ගියාට මේවා තාම මිය ගිහිල්ලා නැහැ. මේවා තාම තියෙනවා කියන එක ඔප්පු කරලා අපිට තියෙන සාධකයක්. අපේ තව තියෙනවා ඉස්සරහට ඒ වගේ කොටස් කීපයක්ම පෙන්වන්න පහතරට අංගම් සටන් ශිල්පය පිළිබඳව. මොන සටන් ක්‍රම ආවත් මේ අපේ රටේ අපේකම පෙන්වන්න පුළුවන් අපේ හයියහත්තිය පෙන්වන්න පුළුවන් සටන් කලාවක් නිසා අපි වෙනසෙන් මේ වගේ අංගම් සටන් කලාව පිළිබඳ වැඩසටහන් කීපයක්ම කළා නේ. හරි. සාමාන්‍යයෙන් ඇගේ පතේ අමාරුවට මිනිස්සු එක එක දේවල් කරනවා. සමහරු අතපය විසි කර ගන්නවා. සමහරු තව එක දේවල් කරනවානේ. අමිල පොඩියට හීනියට මොන හරි කරමුද කියලා ඇහුවොත් ඇගේ පතේ අමාරුවක් තියෙන වෙලාවට කවුරුත් නෑ බෑ කියන්නේ නෑ. සමා වෙන්න මේක මාධ්‍යයෙන් කියනකොට වැරදි කතාවක් විදිහට හිතෙන්න පුළුවන්. හැබැයි සමහරු කියලා කිව්වනේ. අනිවාර්යයෙන්. හැබැයි කොයි කවුරුත් පොඩියට හරි හීඩියට දෙකක් දාගන්න වෙලාවල් තියෙනවා. මල් කැඩිල්ලයි මල් කැපිල්ලයි කියන එක මලුත් එක්කලා බැඳිච්ච අපූර්ව කතාවක්. මල් වගේම ඔය කතා දෙකක් ජනප්‍රියයි. ඔතනදී ඔය මල් කපනවා කියලා අපි කියන්නේ කිතුල් මල්, පොල් මල් කපලා පොල් රා කිතුල් රා කර්මාන්තය කරන එකනේ. ඔය රා කියන වචනේ ගැලපෙනවද කියන එක නම් දන්නේ නැහැ. අයියා මේකද කිතුල? මේක තමයි කිතුල. හරි හරි. දැන් මේ අයියා මොනවද මේ උඩින් ඉඳන් වැටෙන්නේ? එයාට කිතුලෙල්ල තියෙන භාජනේ අහකට යනවා පිරිලා. ආහාමලයා ඔය වැඩේ නම් කරන්න හොඳ නැහැ. මේ මෙතන කරාට වෙන තැන් වල එහෙම නම් කරන්න එපා. අයියා එහෙම කියන්නේ? ඒ කියන්නේ මල හැදුවම ඉස්සල්ලාම මේ මලේ තෙල් දිය උණු කරලා පැණි අහකුරු හදලා දෙයයන්ට පූජා කරන්න ඕන දේවාලයකට ගිහිල්ලා. ඉස්සර නම් මේ ගාමට එනවා කපු මහත්තයෙක්. එයාට අපි ඒව හදලා දුන්නාම එයා යාතිකා කරලා ඒව අරගෙන යනවා. දැන් එහෙම නැහැ. දැන් දේවාලයකටම ගෙනියන්නේ. ඒ කියන්නේ දෙයයන්ට බුදුන් ඉස්සලා මේ කිතුලේ ගන්න ඔව් අපි දෙයයන්ට බුදුන්ට වැඳලානේ හැමදේම කරන්නේ. ඒක හින්දා තමයි
අපි කිතුලේ ඒ එන ඒවත් එහෙම තමයි කරන්නේ. දැන් කිතුලෙන් එන්නේ අපි අහලා තියෙන්නේ රා කියලා. රා නෙමෙයිද? රා නෙවෙයි තෙල් දියෙන්නේ. තෙල් දිය. තෙලිජ්ජ කියන්නේ තේවටනේ. ඔව් ඒවටම තමයි. එතකොට ඒ වගේද ඔය පැණි හකුරු හදන්නේ? ඒවෙන් තමයි. ඒවා ගෙනහිල්ලා උණු කරන්නේ. උණු කරලා ඉවරලා ගානට ගොඩාක් උණු වෙනකොට පැණි වගේ වෙනවා. ඒවෙන් තමයි හකුරු කරන්නේ. स्वस्ति वंश वर्ग चक्कु मंगलम इंद्रिया निवास रुक्कु मंगलम चक्कु मंगलम जय हस्ति चक्रधीश रुक्कु मंगलम इंद्रिया निवास रुक्कु मंगलम सुर इंद्र तारु वितरणक्कु मंगलम जय मंगलम जय मंगलम जय मंगलम
පෑරගත සිල්ලා උරුදු කුමාර ලෙස ඇති විසාද විකුම් කුමාර වනතුල්ලා සකල ජීවලෝක සරක්ෂිතා සකල ජීවලෝක සරක්ෂිතා අතුල නොත්‍ර මුනි පසත්‍ර ලක්ති දත්‍ය සත් පවිත්‍ර කමල මිත්‍ර කිරණ මාත්‍ර ලෙස ජගත්‍ර පූජිතා සකල ජීවලෝක සරක්ෂිතා සකල ජීවලෝක සරක්ෂිතා නන්ද නීල පුල් සුරින්ද වන් සුරත් ගැලුම්ද ඉන්ද ඉන්ද්‍ර නීල දෙන් පබන්ද සුන්දර රූප සෝභිතා සකල ජීවලෝක සරක්ෂිතා සකල ජීවලෝක සරක්ෂිතා देवाति देव खदिर नाम कुमार वेल त्रैलोक शासनादरु अग्रनायका යනකොට දැන් මේ විදිහට යනකොට වැඩේ කවුද ඇවිල්ලා ඉන්නේ මොනවද කරන්න කියලා අපි අහන්න කලින් මේ අපි නිලන්ත එන බලමු කැමරාව ගමු මේ අඳුරන කැබාන පොඩ ලංකාන ළඟ අමිල සමහරට හැඩතල දකින්නකොට මේ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා කියව ගන්න තමයි අපේ රටේ ටෙලිවිෂන් ප්‍රේක්ෂකයෝ එහෙම නැත්නම් නර්තනය ඒ කියන්නේ මේ ඇස් දෙකෙන් මීට කලින් මේ හැඩතල දැකලා තියෙන හැමෝම දන්නවා කියලා මට හිතෙනවා නේ. අනිවාර්යෙන්. දැන් මේ ඒ චරිතය තමයි අපිත් එක්ක ඉන්නේ. මොකද වෙනසට අලුත් කෙනෙකුත් නෙවෙයි අසංක. අපිත් එක්ක ලොකු නෑකමක් අවුරුදු ගණනකින් දැන් තියෙනවා. මේ කීවෙනි වතාව විතරද චන්ද්‍රයි? මං හිතන්නේ 6-7 වතාවක් වෙනසට ආවා. වෙනසක් වෙලා අදත් ආවා. කොඩ කාලයකට පස්සේ වෙනසට එන්නේ. සෑහෙන කාලයකට පස්සේ මං හිතන්නේ දිගටම වෙනස කියන්නේ හැමදාම වෙනස් විදිහ කරපු වැඩසටහනක් නේ. ඒ කාලේ ඉඳලා ITN එකේ අලුත් දේවල් එන මේ පෑ දෙක මං හිතන්නේ හැමෝම වෙනසක් බලාපොරොත්තු වුණා. එකපාරට වෙනසක් වුණා.
ඊට පස්සේ දැන් ආයෙ වෙනස් වෙලා. ඉතින් මම හිතන්නේ වෙනස හරි විදියට අලුත් ජවයක් විදියට වෙනස් වුණා කියන එක දැනුණා. ඒ නිසා ඔන්න මාත් ආවා. ඔය අපි ප්‍රශස්තිය අද ඉස්සලා දැක්ක ප්‍රශස්තිය. මේක ඇවිදilla මේ අතර විශේෂයෙන් ස්තුතිවන්ත වන කාන්ති ශිල්පාධිපති මහත්මියට. එතුමියගේ ගීරු කියන වැඩසටහනේදී ඇය විසින් නිර්මාණය කරන ලද අපේ ප්‍රශස්ති රජවරුන් වෙනුවෙන් ගෙවුණු ප්‍රශස්තියක් අලුත් සංගීත සංයෝජනයක් එක්ක එතුමිය විසින් නිර්මාණය කළා මට බාර දුන්නා. මේක ලෝකෙට ගෙනියන්න ලංකාවටත් ගෙනියන්න මුළු ලෝකෙටම ගෙනියන්න කියලා. මම හිතන්නේ අද මේ වෙනසට කරපු මේ ප්‍රශස්තිය විමල ධර්මසූරිය රජුරෝ ගැන ගැයුණු මේ ප්‍රශස්තිය තුල මම හිතන්නේ විවිධ හැඩතල දැක්කා. රටක් තුල ජීවත් වෙන විවිධ පුද්ගලයෝ ඒ කාලයේ රජතුමා වෙනුවෙන් කරපු ප්‍රශස්ති ගායනා නැත්නම් රජතුමා ප්‍රීස් කරලා නැත්නම් රජතුමාගේ ගුණ වර්ණනා කරපු තේජස ගැන කරපු මේ ප්‍රශස්තිය මම හිතන්නේ මලලා විශ්වාස කරන්නේ ලංකාවෙන් එළියේ නටුම් කලාව තුලත් අපේ සාම්ප්‍රදායික නටුම් කලාව තුල සහ නිර්මාණාත්මක නටුම් කලාව තුල ලංකාවෙන් එළියෙත් මේ ඇක්ට් එක ලොකු වෙනසක් කළා. මේ ඇක්ට් එක මම හිතන්නේ රටවල් ගණනාවක මේ වෙනකොට නර්තනය ඇදලා තියෙනවා. හැබැයි මීට වඩා පිරිස ඕන අපිට තියෙන මේ වෙනස් වෙච්ච තැනට ගැලපෙන්න වෙනස් කරගෙන මම ආවා. ඇත්තටම මේ චන්දනයත් අපි විශේෂයෙන්ම කතා කරන්නේ මේ නර්තන කලාවේ වර්තමානයේ සහ අනාගතය ගැන කතා කරනකොට මේ චන්දනයේ අලුත් වැඩක් කරනවා මේ දවස්වල. උත්තර කියලා කියන්නේ එයා මේ පුද්ගලිකව ඔහුගේ වැඩක් නෙමෙයි. ඔහු කරන්නේ මේ අපේ මේ සංචාරක කර්මාන්තය වෙනුවෙන්. දේශීය නර්තන කලාවේ දායකත්වය කොහොමද කරන්න මොකද්ද කරන්න මොකද්ද අපි වෙන්න ඕනේ. ඒක ලොකු දෙයක් නේ. මේ වගේ පොඩි වැඩක් යනවා. ඒ නිසා මේ අපි ඉස්සරහට කතා කරමු මේ චන්දනයේ හිමීට කතා කරමුකෝ. පුරාවෘත්ත කියන තැනින් මම චන්දනායගේ උත්තරින් ගන්නවා අහුල ගන්නයි වචනේ. පුරාවෘත්ත කියලා කිව්වම ඕනම ශාස්ත්‍රයක පුරාවෘත්ත තියෙනවා. ලෙජන්ඩ්. අපි එහෙම අයට ආදරය කරනවා. දැන් රජවරු ගැන කතා කරානේ. ක්‍රිකට් කියන්නේ අපේ ලේවල තියෙන ක්‍රීඩාවනේ. ජාතික ක්‍රීඩාව මොකක් වුණත් ක්‍රිකට් කියන්නේ අපේ ලේවල තියෙන ක්‍රීඩාව. ඒ ක්‍රීඩාව ඇතුළේ රජවරු හිටියා. කෙනෙක් නෙමෙයි රජ වෙලා හිටියේ රජවරු පිරිසක් හිටියා. ඒ රජවරු පිරිස පහුගිය දවසක ඕවල් ක්‍රීඩාංගණයට එක්රැස් වෙනවා. බොහොම ලස්සන සුන්දර වැඩක් වෙනුවෙන්. චැරිටි ප්‍රෝග්‍රෑම් එකක් මේක. හරියටම කියනවා නම් ඔබ ආදරය කරන බොහෝ දෙනෙක් මේ අය අතර හිටියා. අපි බලලෙමු මේ රූපරාමු පෙළ. බ්‍රයන් ලාරා, වසීම් අක්‍රම්, ඇඩම් ගිල්ක්‍රිස්ට්, මැතිව් හේඩන්, තව කවුද එතන නොහිටියේ කියලා විතරයි ඔබට බලාගෙන තියෙන්නේ. අපි ලගාවත් දැක්කේ. වෝල්ස්, පොන්ටින්, ලාරා, වසීම් අක්‍රම් ඒ වගේ මේ අර ඉස්සලා කිව්වා වගේ යුග පෙරලියක් කරපු චරිත කීපය. හැබැයි හිටියා වගේ මේ ජවය එහෙමම තියෙනවා. සාමාන්‍ය කියන්නේ වයසට ගියාට පස්සේ කාලය ඉක්තු වුණාට පස්සේ අර එහෙම ජවයේ ශක්තිය නැහැ කියලා. ඒ ජවයේ ඒ විදිහම තිබුණා. ඔබට හොඳට ඔබ සවන් දුන්නා නම් ඒ ලබා දෙන නිවේදන නැත්තම් ඒ ලබා දෙන කමෙන්ටරි වල බලන්න තිබුණා ඒගොල්ලන්ගේ දක්ෂතාවය සහ ඒගොල්ලෝ දෙන ඒ උණුසුම. අද තියෙන මැච් එක උණුසුම ඇත්තටම අසංක මේ මැච් එකේ තිබුණා. ඒ ජවයේ තිබුණා. සමහරවිට මේක බැලුවම අපිට හිතෙනවා සමහර අපේ කියන්නේ සමහර මේ දැන් කාලේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ වෙනුවට තාම ලාරව ගෑනලා දාලා මැච් දිනන්න පුළුවන් කියලා. බ්‍රයන් ලාරා කියන්නේ යුගයක් වෙනස් කරපු ක්‍රීඩකයෙක්. ඒ වගේ ක්‍රීඩකයෝ ගන්නවා හිටියා. තවත් යන්නේ ක්‍රිකට් පන්දුව සහ පිත්ත අතර කතාවකටමයි. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආරාධනාවක් කරනවා අමිල මේ සචින් ටෙන්ඩුල්කර්ට ඒගොල්ලන්ගේ ටීම් එකත් එක්ක පොඩක් සෙල්ලම් කරන්න එන්න කියලා. ෆීල් කරන්න නෙමෙයි බෝල් කරන්න නෙමෙයි. අපි බෝල් කරන්නම් ඔයා බැට් කරන්න කියන ඉල්ලීම කරන්නේ. ඉතාම ගෞරවයෙන් සචින් ටෙන්ඩුල්කර් මේ ඉල්ලීම පිළිගන්නවා විතරක් නෙමෙයි. ඒ සුන්දර කාන්තාවන්ගේ අතින් යවන වේගයෙන් යන පන්දුවට ඔහු ඉතාම හොඳින් ගෞරවාන්විතව පිතිකරණය දෙනවා. සචින් කියන්නේ ක්‍රිකට් වල ඇත්තටම මහත්ෙක්. 5.5 years since the great man's had a hit out the middle and he's facing Perry, steaming in. And he just works it off the hip nicely through the gap and Tendulkar's away with a boundary. That's a shot he plays very well. I think he played the leg glance better than anyone that's... On what planet does that happen? A good start from Tendulkar. Yeah, What's Perry got in response? Yeah, I think Pez will now... We need to bring in the offside field now, Pez. Smooth run from Perry. She approaches Tendulkar, who opens up, picks out another fire. He brilliantly fielded. Star of Australian cricket, Sutherland to Tendulkar over pitches and it's punched through the covers. Pez, just while we've got you. And you won against England in the final on Wednesday. Good luck with that as Sutherland right in the block hole and Tendulkar just looks $1 million there. Well, just a warm round of applause around the Junction Oval. So much love for this man
who's wowed the Australian crowds over the years and has come and given his time for the big appeal. And well done to Annabelle. කොහොමත් කාන්තාවෝයි පිරිමියෝයි අතර තරඟයක් සමහරලාට තියෙනවා. හැබැයි ක්‍රිකට් තරඟ නෑ අසංග සමාන ක්‍රිකට් තරඟ කාන්තා පිරිමි ක්‍රිකට් තරඟ පැවැත්වෙන්නේ නැහැ. මේ තරඟය ඇතරම කාන්තාවන් වෙනුවෙන් කරපු ගෞරවය පිණිස පවත්වපු තරගයක්. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවුන්ට කරන සහ ක්‍රීඩාවට කරන මහත්මා ගුණ සහ ගෞරවය වෙනුවෙන් සචින් කරපු බොහොම හොඳ වැඩක්. මොකද සචින් කියලා කියන්නේ ඉන්දියාවේ ජනතාව ක්‍රීඩා වලින් ඇත්තටම අසංගේ වචනේ වැරදි නැහැ දේවත්වයෙන් සලකන ක්‍රීඩකයෙක්. ඒක අනිවාර්යයෙන් අපි කියන්න ඕන. ඊළඟට God of cricket. අනිවාර්යයෙන්. අද සමහරට ඒක වෙනස් වෙලා තියෙනවා පුළුවන් කෝලි වෙනුවෙන්. හරි. ඒ කොහොමනත් අපිට පොඩි විරාමයක් ගන්න පුළුවන්. විරාමයට ගිහින්. අමිල තව සති කිහිපයකින් මේ පුටු දෙකේ අලුත් මූණු දෙකක් තිබුණොත් පුදුම වෙන්න එපා. මොකද අපේ රටේ ඉන්න තාරුණ්‍යයට නවක හැකියාවන් තියෙන නිවේදනයේ හැකියාවන් තියෙන අයට මේ දවස්වල ස්වාධීන රූපවාහිනිය මහගෙදර විදියට අපි ආරාධනාවක් කරනවා. වයස අවුරුදු 18 සහ 25 අතර ලස්සන කඩවසම් සුන්දර තරුණයන්ට හැකියාවක් තියෙනවා නම් නිවේදනයේට ඉදිරිපත් කිරීමේ වැඩසටහන්. ඉතින් ඔබට අවස්ථාවක් තියෙනවා. දවස් දෙකක වැඩමුළුවකුත් තියෙනවා. ඊට පස්සේ තමයි ස්වාධීන රූපවාහිනිය මාධ්‍යාලයට සම්බන්ධ කරගන්නේ. ඉතින් ඔබ නිවේදන වැඩමුළුව වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනිය සේවයේ වික්‍රමසිංහපුර බත්තරමුල්ල කියන ලිපිණයට තපල්පතක් එහෙම නැත්නම් අයිදුම් පත්‍රයක් දාලත් පුළුවන් මේ සමග සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් present@itn.lk කියන මේල් එකට පොඩි මේල් එකක් දැම්මත් හරි. එහෙම වුණොත් ඔබ තමයි රූපවාහිනී මහගෙදර ඊළඟ අවුරුදු කිහිපය ඇතුලේ වැඩසටහන් මෙහෙවන ඒ සුන්දර හඬ සහ පෞරුෂය බවට පත් වෙනවා. අපි ආරාධනා කරනවා ඔබට. සමේ ඊළඟ පරම්පරාව වෙන්න කියලා අපි ආරාධනා කරන්නේ. මෙතන අපි ආසයි නේද එහෙම කට්ටියක් එනවා නම් ඉතින්. මේක මහගෙදරනේ එක පවුලක් වගේ. හරි. දැන් මේ විදිහට යනකොට අසංග දැන් අර පරපුර ගැන කතා කරන්නේ අලුත් පරපුර. පරම්පරාවෙන් තමයි හුඟක් දේවල් අපිට දායාද වෙන්නේ. හැබැයි එහෙම දායාද වෙන සමහර දේවල් විනාශ වෙලා ගියාට මේ ශිල්පය තාම විනාශ වෙන්න දීලා නැහැ. සාමාන්‍යයෙන් අංගම් සටන් කලාව පිළිබඳව කතා කරන බොහෝ දෙනෙක් විවිධාකාර මත පළ කරනවා පියුමල්. සාමාන්‍යයෙන් මේ සටන් කලාවේ ඉතිහාසය ගැන ගැහුවම නිශ්චිත වශයෙන් මේ කාල වකවානු තුල මෙන්න මේ සටන් කලාව බිහි වුණායි කියලා අපිට නිශ්චිත වශයෙන් ප්‍රකාශ කර කවුරුත් නැහැ. ඔබ හිතන විදිහට මොකක්ද මේ ඉතිහාසය? මේ අංගම් සටන් කලාවේ ඉතිහාසය කොයි කාලේ නැද්ද මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ? අපේ ශාස්ත්‍රයට තියෙන අවුරුදු 30000කට ඈත අතීතයක්. එතකොට අපේ ශාස්ත්‍රය පටන් ගත්තයි කියලා කියන්නේ මහා සම්මත මනු කියන රජතුමා. ඒක මේ අද තියෙන අපි පෙන්නපු වගේ මේ දියුණු සටන් කලාවක් නෙමෙයි. බොහොම ප්‍රාථමික තත්වයේ තියෙන සටන් කලාවක් තමයි මනු රජතුමා ගාව තිබුණයි කියන්නේ. ඊට පස්සේ ආයේ අපිට මේ ශාස්ත්‍රීය සම්දිස්ථානයක් විදිහට කතා කරන්න පුළුවන් කතරගම මහසෙන්. කතරගම මහසෙන් කියලා බොහොම සටනේ දක්ෂ රජ කෙනෙක් හිටියයි කියලා කියනවා. ඊටත් පස්සේ අපි කතා කරනවා මහා රාවණ රජතුමාගේ සීයා. ඒ කියන්නේ පුලස්තීර්සිවරයා ගැන. පුලස්තීර්සිවරයා මේ ශාස්ත්‍රයට මහා සේවයක් කරපු ඉර්සිවරයෙක්. මොකද්ද එතුමා කරපු සේවය? නිලාශ්‍රයෙන් කරන සටන මේ ශාස්ත්‍රයට හඳුන්වා දුන්නයි කියලා හඳුන්වන්නේ මේ පුලස්තීර්සිවරයා. මොකද එතුමා බොහොම ප්‍රසිද්ධ සහ දක්ෂ වෛද්‍යවරයෙක්. දේශීය වෛද්‍යවරයෙක්. දේශීය වෛද්‍ය ශාස්ත්‍රය කියන්නේ දේහ ධම්මේ පියා විදියට සලකන්නේත් මේ පුලස්තීර්සිවරයා. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් රාවණ රජතුමා ගැන. රාවණ රජතුමත් මේ ශාස්ත්‍රයට බොහොම ඉහළ සේවයක් කරපු අදටත් මේ ශාස්ත්‍රයේ නියැලෙන්නන් මේ ශාස්ත්‍රයේ නම්බර 1 කියලා සලකන්නේ රාවණ රජතුමා. කියන්නේ එතුමා තමයි ඉහළ උත්තමයා. ඊට පස්සේ ඉතිහාසයේ ඉතින් අපි හැමෝම දන්නවා මේ දුටුගැමුණු රජතුමා, ඊගාවට පණ්ඩුගාවේ රජතුමා මේ හැමෝම අපේ ලංකාවේ රාජ පරම්පරාවේ හැම කෙනෙක්ම රාජකුමාරවරු මේ සටන් ශාස්ත්‍රය ඉගෙන ගැනීම අනිවාර්යයි. ඒක රජ කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් හෝ රාජ පවුලට අයිති කෙනෙක් මේ සටන් කලාව අනිවාර්යෙන් හැදෑරිය යුතුයි. රාජකුමාරවරු රාජ්‍යත්වයේ බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ම හැදෑරිය යුතු අනිවාර්ය
රාජකුමාරයෙක් රාජ්‍යත්වයට පත්වීම පිණිස අවශ්‍ය කරන එක අංගයක් විදිහට මේ සටන් කලාව තිබුණා. ඇත්තටම අංගන් සටන් කලාව ඒ තරම් ඉතිහාසයක් අපට තියෙන උරුම කරන දෙයක් අසංක. මම මේ කල්පනා කරේ අමිල අද අමිල දිහා බැලුවම තියෙන පිළිවෙල. මේ පිළිවෙල පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්. හරි පිළිවෙලයි. ඉරිසියද? නෑ ඉරිසියාවක් නෑ. ඉතින් ලස්සනයි ඔය හිටියා. අම්මා. හරි කඩවසම්. ඔව්. අලුත් සපද්දයක් දාලා. ඔව් තමයි ඉතින් අර පිළිවෙලකට මිනිස්සේ පිළිවෙලකට ආවම ඉතින් ඒක ඉතින් නේද? මදිකමක්ද? මම කියන්නේ හැම වෙලේම හොම ඉන්නවා නම් හොඳයි. හැබැයි මේ අමිලටම සමහරලාට අමිල කියන්නේ කවුද කියලා අමතක වෙනවා. ඉන්න තැන අනුව. බලන්න. මොකක්ද? මේ කිතුරේ ආරක්ෂාවට හදිසියට අල්ලගන්න අත්තක්වත් නැහැ. ඒ හින්දා මේක ටිකක් අවදාන වෘතියක්. අයියන්ට මේ බෙදලා තියෙන මේ ලීය මොකද්ද මේ ලීය? ඔය කැලේන් කපාන අපු ලීයක් ඕකට කියන්නේ ඔය ලී ජාතියට කියන්නේ කම්බොක්ක කියලා නම තියෙන්නේ. බැඳලා තියෙන්නේ මේ බට තියෙනවනේ කැලේ. බට වැල් වලින් තමයි බැඳලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අයියා මේ කිතුල දැන් කැපුවට පස්සේ ඒ කපනවා තලනවා කියලාද කියන්නේ මොකද කියන්නේ? කපනවා තලනවා කියන්නේ දෙකක්ද? ඔව් කපනවා කියලා තමයි කියන්නේ. මේ පැත්තේ නම් කියන්නේ ඉතින් මල කපනවා කියලා. ඒ කියන්නේ මල අගිස්සෙන් කැපුවාම ඇති. ඔව් ඔව්. ඒ පහුවදර ආයෙ ටිකක් කපනවා. ඔව් උදේටත් කපන්න පුළුවන්, දවල්ටත් කපන්න පුළුවන්, හවසට කපන්න පුළුවන්. ඒ දවල්ට කපනකොට තමයි කඳුල ටිකක් වැඩි වෙන්නේ. කඳුල කියලා කියන්නේ කඳුල මලෙන් එන තෙල් දී කඳුල. වැඩි වෙනවා. ඔව්. ඒ දවල්ට වැඩි අවුව නිසාද? ඔව් ඒ දවල්ට අර දැන් අපි එක සැරයක් කැපුවම කඳුල හොඳට වැටෙනවා. ටිකක් හොයලා යන්න කඳුල ටික ටික බාල වෙන්න බලනවා. ඒ බාල වෙනකොට තමයි ආයෙ සැරයක් කපන්න ඕන. කියන්නේ දවල් 12ට විතර ඇහිල්ලා ආයෙ සැරයක් කපන්න ඕන. ඊට පස්සේ තමයි ආයෙ හවසට කපන්නේ. දැන් අයියාගේ මේ කිතුල් කීයක් තියනවද මේ? තව තියෙනවා මේ ඊටම වටේට කිතුල් 3-4ක්. ඒ වගේ අර ඈතක් පේන්නේ? ඔව්. පරිස්සමට නගින්න මලයා. පරිස්සම නගින්න අය උඩට යන්න මේ හැරලිය කුඩයිද වන්ද? නෑ. ඔය හයියයි අල්ලගෙන නගින්න පරිස්සමෙන්.
චන්දන වික්‍රමසිංහ. ඒක තමයි මට දැන් දෙයක් මතක මම නතර කරපු තැනින් පටන් ගන්න කියලා ඒ දවසයි. අර මම ඉස්සෙල්ලා ප්‍රශ්නයක් අහලා ඒක නතර කරා මේ දේශීය නර්තන කලාව ලංකාවේ සංචාරක ප්‍රවර්ධන සංචාර කර්මස්දා අලුත් වැඩපිළිවෙල පටන් ගන්නකට ආරංචියකුත් ආවා. කොහොමද මේ දේශීය නර්තන කලාවෙන් කොහොමද මේ සංචාර කර්ම මොකද මේ දෙකක් නේ කොහොමද ඒක සම්බන්ධ කරන්නේ? එහෙමයි ඇත්තටම දැන් මම අවුරුදු ගණනාවක් තිස්සේ සංචාරක ව්‍යාපාරයත් එක්ක එකතු වෙලා වැඩ කරනවා සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා. මොකද මම හිතන්නේ ලංකාව ගැන ප්‍රතිරූපයක් මවන්න පුළුවන් හොඳම එකක් තමයි නැටුම නැත්තම් කලාව. නර්තනය කියන්නේ මම හිතන්නේ විදේශිකයෝ දැන් බලන්න මේ අපි ඉන්න වෙනස වැඩසටහන තුලත් තියෙන මේ වෙස්මුණු දැක්කහම අපිට හොඳ සංකේතයක් ලැබෙනවා අපේ නර්තන කලාව තුල නේ. ඉතින් එතනදී ලෝකේ කොහේ ගියත් හොඳ ජව සම්පන්න නැටුම් කලාවක් අපිට තියෙනවා. ඉතින් එතනදී මම හිතන්නේ විදේශිකයන් විශේෂයෙන්ම පිටරටවල ඉන්න අයගේ සංචාරක කටයුතු සඳහා අපේ පැත්තට නැත්තම් මේ ලස්සන භූමිය කරා එකතු කරගන්න හොඳම දෙයක් තමයි නර්තනය කියන්නේ. ඉතින් මම හිතන්නේ මටත් කලින් මේ රටේ හිටපු ගොඩාක් ප්‍රවීණ නර්තන ශිල්පීන් ඒ කාලේ ඉඳලා මේක කරගෙන ගිහිලා තිනවා පවතින රජයන් එක්ක එකතු වෙලා සංචාරක ව්‍යාපාරය දියුණු කරන විවිධාකාර වූ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ප්‍රදර්ශන සම්මේලන මේ හැම එකටම ගිහිල්ලා මේ තමන්ගේ දක්ෂකම් පෙන්වලා තිනවා. මම මෙතනදී කියන්න පුළුවන් මේ නැටුව නේද මේ වන්ඩර් ඔෆ් ශ්‍රී ලංකා කියලා අපි මේකට නම් කරලා තියෙන්නේ. මේකත් රටවල් ගණනාවක පෙන්නපු ඇක්ට් එකක්. ඇත්තටම ඒකත් හොඳ සංචාරක ව්‍යාපාරයේ දියුණුවට කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. මේක මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් 2016 විවිධ ශේෂ්ත්‍ර තියෙනවානේ. මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් කියන්නේ ලෝකේ තියෙන රූප සුන්දරී තරගයක්. ඒකේ අවසාන තරගය ලංකාවට ගෙනාවා. අවසාන තරගයක් ලංකාවට ගෙනාවා කියන රටවල් 48ක තරඟකාරියන් ලංකාවට ගෙනාවා. ඒකේ කොරියෝග්‍රාෆර් වුණේම ඇත්තට මම. ඉන්ටර්නැෂනල් පැජන්ට් එකේ ෆයිනල් එකේ කොරියෝග්‍රාෆර් වුණේ මම ඇත්තටම සෙග්මන්ට්ස් ඔක්කොගෙම. එතකොට එතනදී කරපු මේ එක ඇක්ට් එකක්. ඉතින් මේක දකින අපි මම පොඩි උදාහරණයක් මම මේ කියන්නේ. ඒ පැජන්ට් එකට කරපු මේකේ රටවල් 48ෙම දකින්නවානේ. එතකොට මිනිස්සුන්ට කුතුහලයක් ඇති වෙනවා ලස්සන රටක්. හරි ජව සම්පන්නයි නැටුම්. හරි කලාත්මක, හරි කලර්ෆුල්. මම හිතන්නේ ලංකාව ලෝකෙට ගෙනියෑමේදී අපේ වෙස් නැට්ටුව නැත්තම් අපේ පහතරට නැට්ටුව නැත්තම් අපේ වෙස්මුණු නර්තන කලාවත් එක්ක යන මේ නර්තන කලාව අනිත් නර්තන ඒවත් එක්ක බලම හරි වෙනස්. ඒ නිසා තමයි ලෝකෙ පුරා විවිධ ප්‍රවර්ධන කටයුතු වලට ලංකාවේ නැටුම් පාවිච්චි කරලා තියෙන්නේ. මේකෙන් එතනදී මට රටවල් ගණනාවක එක්ස්පීරියන්ස් තියෙනවා ගිහිල්ලා මේ නැටුම් ඉදිරිපත් කිරීමේදී. මට එක දවසක් මතකයි ඉස්සර මම සාම්බැලේක ඉන්න කාලේ මට මතකයි මේ ජපානයේ හැම ලංකාවේ ෂෝ එකක් තියෙනවා කිව්වම වෙස් නැටුම් බලන්න අර නෝනලා ගෙත්තම් කර බලන් ඉන්නවා මේ පොලිමේ. ඒ වගේ අතීතයක් මට තිබුණා ඒ කාලේ. ඒ තරමට අපේ නැටුම් කලාව මිනිස්සුන්ට බලන් ඉන්න ආසයි. මොකද එකින් එකට වෙනස්. එකම ඇඳුමින් නටන කට්ටියක් නෙමෙයි අපේ රට. දැන් උදාහරණයකට භරතනාට්‍යම් ගත්තොත්
එකමනේ යන්නේ කතාකාලී නැටුවත් මම ඉගෙන ගත්ත කතාකාලී එකම නැටුමෙන් තමයි එකම ඇඳුමෙන් තමයි භාව ප්‍රකාශනය. නමුත් අපේ ලංකාව තුළ උඩරට පහතරට සබරගම තුළ විවිධ කොටස් තියෙනවා. විවිධ කොටස් එකට කැටි කරලා වේදිකාවට ගෙනාම සංචාරකව මෙහෙට එන එක නවත්තන්න බෑ. හරි ආසයි. හරි. දැන් මේ අපේ දේ ගැන මේ කතා කරන්නේ. එතකොට අපේ ලේවල්ට මේ කතා කරන්නේ කියන හැඟීම තියෙනවා. බොහොම වටින අදහස් කීපයක් කිව්වා. අපි එතනින් ඊළඟ මේ ප්‍රශ්නෙට එමුවා මිලේ. ඊළඟ මොහොතේ කලාව කියන තැන ඇස නතර වෙන, හිත නතර වෙන, එහෙම නැත්නම් අපේ රසවින්දනේ නතර වෙන මොහොත හිතා ගන්න බෑ. ඒක කොයි මොහොතේ හෝ වෙන්න පුළුවන්. කලාවේ එක කොටසක් සංගීතය කනට ඇහෙන ලස්සන සුන්දර හඬකට සවන් දෙන්න කැමති කවුරු හරි ඉන්නවද? නෑ. ජනප්‍රිය සංගීත ඛණ්ඩයක් වාදනයක් විදිහට අපි ඔබට බලන්න දෙනවා. හැබැයි මේකේ ඒ ඇති බලන්න. මේ අද දැක්කේ මේකේ කවර් එකක් අමිල කවර් version එකක්. ඒක කවුරු හරි තව කෙනෙක් ප්‍රතිනිර්මාණය කරපු අවස්ථාවක්. ඉතින් 1978න් පස්සේ මේක වෙනම තැනකට අරගෙන ගියා මේ සංගීතය. අපි බලමුද පළමු වාදකයා ඔහුගේ උත්සාහයෙන් මේ ලස්සන සංගීත රටාව මවපු විදිය බලමු.
ජෝර්ජ් සම්ෆයර් මේට අවුරුදු 41කට කලින් තමයි අමිල මේකේ පළමු වාදනය කරන්නේ. ඒ අවුරුදු 41ට පස්සෙත් ඔහු තාමත් උපරිමයෙන් වාදනය කරනවා. තාලයකට, නාදයකට, රිද්මයකට මිනිස්සු අඬවන්න පුළුවන්ද? ඇහැට කඳුලක් ගෙන්න පුළුවන්ද? ඒ තරම් හදවතට දැනෙන සංගීතයක් වුණා මිනිස්සු මොනතරම් සංවේදී වෙනවද? අවුරුදු 50කට කිට්ටු වෙලා තාමත් ඒ රසය, ඒ අපූර්වත්වය එහෙම්මමයි. පෑන් පයිප් වාදනය. වයසට ගියේ ජෝර්ජ් සම්ෆයර් වුණාට වයසට ගියේ ඒ හැකියාව නෙවෙයි, වයසට ගියේ රසවින්දනය නෙවෙයි. සංගීතය කියන්නේ හැමදාමත් මිනිසුන් ජීවත් කරවන යාවත් කාලීන වන විශ්ව භාෂාවක් කියන එකට මීට වැඩි උදාහරණයකට අපි පුංචි විරාමයක්. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයන් අපේ රටේ බොහෝ දේවල් විනාශ කළා. සමහර දේවල් නැත්තටම නැති කරලා දැම්මා. නැත්තටම නැති කරලා දැම්මා කියලා හිතපු සමහර දේවල් අවුරුදු ගානකට පස්සේ මේ විදිහට ලංකාවේ තැන් කීපයකින් මතුවෙන්න පටන් ගත්තා. පහතරට අංගනුත් ඇත්තටම ඒ වගේ කලාවක්. මේ ශාස්ත්‍රය මහා විශාල ශාස්ත්‍රය. මේ අතින් පයින් ගහගන්න දෙයක් විතරක් නෙමෙයි අංගම් ශාස්ත්‍රය කියලා කියන්නේ. ඇයි එහෙම කියන්නේ? දැන් මේ අංගම් ශාස්ත්‍රයේ දැන් මේ හැමෝම මේ ප්‍රසිද්ධ වචනේ හැමෝම කටින් කට මතුරන වචනේ තමයි අංගම් පොර. අංගම් පොර කියන්නේ මේ අංගම් ශාස්ත්‍රයේ බොහොම පොඩි කොටසක් විතරයි. අංගම් ශාස්ත්‍රයේ කොටස් ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ ශාස්ත්‍රය බෙදෙනවා කොටස් තුනකට. මොනවද ඒ කොටස් තුන නම්? අංගම් පොර, ඉලංගම් පොර, මායාංගම් තමයි මේ ප්‍රධාන කොටස් තුන. එතකොට අංගම් පොර කියලා කියන්නේ ආයුධ රහිතව කරන සටන. කියන්නේ ආයුධ රහිතව අතින් පයින් පමණක් කරන සටන. ඊට පස්සේ ඉලංගම් ශාස්ත්‍රය කියලා කියන්නේ ආයුධ සහිතව කරන සටන. එතකොට මේ ඉලංගම් ශාස්ත්‍රයට අපේ ගුරු පරම්පරාවල් වල කතා වෙන ඉලංගම් ශාස්ත්‍රයට සම්බන්ධ ආයුධ වර්ග 21ක් ගැන. ඊටත් පස්සේ මායාංගම්. මායාංගම් කියන්නේ මේ ශාස්ත්‍රයේ තියෙන গুপ্ত කොටසක්. ඒක තමයි කෘතුහලයේ මේ ශාස්ත්‍රය ඇත්තම කිව්වොත්. මේක මේ යంత్ర මන්ත්‍ර තන්ත්‍ර ආශ්‍රිතව කරන පියවියසට හසු වෙන්නේ නැති සටනක් තමයි මේ මායාංගම් කියන කොටසෙන් කතා වෙන්නේ. ඊටත් අමතරව මේකට මේ අනුබද්ධිත තව කොටස් ගණනාවක් වෙනවා. දේහ ධම්ම කියන දේශීය වෛද්‍ය ශාස්ත්‍රය. ඊට පස්සේ දේශීය ජ්‍යොතිෂ ශාස්ත්‍රය. ඊට පස්සේ බෙර කලාව, කියන්නේ බේරි වාදනය. ඒ කියන්නේ මේ රණ බෙර වාදනය කියලා වෙනම විෂයක් තියෙනවා මේ ශාස්ත්‍රයේ. ඒ වගේ තව අංශ ගණනාවක් මේ ශාස්ත්‍රයට එකතු වෙනවා. අංගම් පොර කියන එක ආයේ කොටස් 4කට බෙදෙනවා. ඒ 4 නම් ගැට ශාස්ත්‍රය, පොර ශාස්ත්‍රය, ගුටි ශාස්ත්‍රය සහ නිල ශාස්ත්‍රය. එතකොට මේ ගැට ශාස්ත්‍රය කියලා කියන්නේ මේ ප්‍රතිවාදියක ගැට. දැන් අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් ඉංග්‍රීසි වලින් කියනවා නම් මේ grips and locks. කියන්නේ ගැට මගින් ප්‍රතිවාදියා මෙල්ල කිරීම. ප්‍රතිවාදියා මරණය දක්වා පත් කිරීම පුළුවන් ගැට තියෙනවා. ඒ වගේ මේ ගැට තව ගැට ගැලවීමේ ක්‍රමයක් වෙනම තියෙනවා. ඒකත් මේ ශාස්ත්‍රයේ අන්තර්ගතයේ මෙන දෙයක්. ඊගාවට පොරහරම කියලා කියන්නේ මේ සටනකදී බිමට ගිහින් කරන සටන. පොළවේ කියන්නේ බිම පොර කන එක අවස්ථාවක නම් එතෙන්දී පාවිච්චි කරන ක්‍රමවේදය තමයි මේ පොරහරම වලට එන්නේ. ඒතකොට ගුටිහරම කියලා කියන්නේ මේ සටනකදී පාවිච්චි කරන තාක්ෂණ ක්‍රමවේදය. ඒ ගුටිහරම කියන්නේ සාමාන්‍ය හිට් කරන සටනක්. ඒතකොට ගුටිහරමේදී ඒ කොටස් ටික එනවා. මේ මරු කලාව එහෙම නැත්නම් නිල හරඹේ. ඒක තමයි අපේ ශාස්ත්‍රයේ තියෙන බොහොම රහසිගතම කොටස. ඒක හැමෝටම ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ ගුරුවරයාගේ හිත දිනාගත සහ තවත් විවිධ දේවල් ගොඩාක් සපුරපු ශිෂ්‍යයෙක්ට පමණයි ඒක ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒක තමයි අපේ ශාස්ත්‍රයේ තියෙන බොහොම ඉහළම දේ විදිහට සලකන්නේ. ඉතින් ඒකේ තියෙන ඔය දවස් ගණන් වලට ගණිත ක්‍රමය අනුව ලේ කැටියක් හිර වෙන්න ගහන ක්‍රම, ඒ මගින් වෙන අතුරු ආබාධ, මරණය දක්වා ගෙනියන ක්‍රම පිළිබඳ ක්‍රමවේදයන් පිළිබඳ ඒ ශාස්ත්‍රය සඳහන් වෙනවා. ඉතින් මූලික වශයෙන් ওই ටික තමයි අසංක. ඊට පස්සේ ආයුධ ශාස්ත්‍රය ගැන එහෙම නැත්නම් ඉලංගම් ශාස්ත්‍රය ගැන කතා කරද්දී ඉලංගම් ශාස්ත්‍රයේ තියෙන ওই ප්‍රධාන ආයුධ වර්ග 21ක් ගැන කතා වෙනවා. සමහර ගුරුකුල නැහැ ඒගොල්ලන්ගේ විවිධ ආයුධ වර්ග ගැන කතා වෙන්නේ. අපේ ගුරුකුල මේ අපි ඔක්කොගේම ගුරුකුල කතා වෙනවා විශේෂයෙන් ආයුධ වර්ග 21ක් ගැන.
ඒකත් විශේෂයෙන්ම ප්‍රධාන ආයුධ වශයෙන් අපි ගණන් ගන්නේ කඩුව. ඒකට කඩුව ආය බෙදෙන කොටස් ගණනාවකට ඒක අපි පස්සේ කතා කරමු. කඩුව ඊට පස්සේ රිට මුගුර දිග රිට ඊට පස්සේ කෙටි රිට ඊට පස්සේ ඊටත් අමතර හෙල්ල කෙටේරිය කිනිස්ස ඊගාට සිරිය ඒ වගේම යගදාව ගදාව ඔය වගේ ගණනාවක් වෙනවා. ඊට අමතරව මේ අපේ ශාස්ත්‍රයේ තිබෙන අවාසනාවන්ත විදිහට මේ වෙනකොට අපි අතරින් ඒ ශාස්ත්‍රය ගිරිහිලාම ගිහින් තියෙනවා. මේ මම දැන් කියන්න යන ශාස්ත්‍රය ඒක තමයි මේ දුනු ඊතල විදීම. ඒ ශාස්ත්‍රය දැන් මේ වෙනකොට නෑ. ඒ ශාස්ත්‍රයේ මම හිතන්නේ මීට අවුරුදු ගණනාවකට ඉහතදීම අපි අතරින් ගිහිලා ගිහින් තියෙන ඒ ශාස්ත්‍රය. අංගම් ශාස්ත්‍රයේ තියෙන දුනු විදීම විතරම අපි ආදිවාසීන්ගේ තියෙන දුනු විදීමට වඩා වෙනස්. ඒ ශාස්ත්‍රය මේ වෙනකොට නැත්තරම නැති වෙලා තියෙන බොහොම කනගාටුයි කියන්න. ඊට පස්සේ මායාංගම් කියන්නේ මේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර සහිතව කරන එක මහා গুপ্তම දෙයක්. ඒකත් හරි ලස්සන කලාවක්. මම මේ කල්පනා කරේ අර කිතුලට නැගලා යහතින් බැහැගත්තද කියලා. කොහොම හරිද මෙහෙම දැවක දැන් ඉස්සල්ලත් මම දන්නේ නැතුව දැන් ඒ වගේ දැන් මේවා කට්ටිය කතා කුමන්ත්‍රණනේ. අසංග මෙහෙමයි ඇත්ත කතාව. කොටන කුකුලට කොයි කොටුවත් එකයි. හරිද? මට කිතුල කියලා වෙනසක් නැහැ. කිතුලට නැග්ග මිනිහටත් කියන්න කතාවක් තිබුණන්නේ නේ. මලයා මල කපන්නටයි හදන්නේ. ඔව්. ඔන්න අයියා මල වහලා තියෙන මොකෙන්ද මේ? මේ කිතුල් වලම තියෙන කිතුල් පිළිවෙලින් තියෙන පතකඩ කියලා කියන්නේ ඔයාට ඒව හදලා ඒව රැහැලා
සොලවති නලවතුරෙන් සැනහෙන දරුවෝ ගොයම් නැතුමකට දැය කැටි ලෙලවති කුඹුරක් ඇස නොගැටුණු දරුවෝ වැහෙනවා ඔල්වරසන් හන පැතිරෙනවා සඳලු තලෙන් මැස මානවිකාවන් තාලෙට ඉඟ සුඟ නටවනවා Onde kuletai harane ekadipa petite ra 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 green 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 ma 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 mo 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 rang vetti diya keligena la 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 sare diya kelida ha 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 mansiyata diya kelida na 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 onyalu arosila pa 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 amal maru jahasuyo hasandalla turugal kohalhu malagal hihella ganani kala tambala palla pereye digesnadu hasukumwala amal maru jahasuyu hasandalla turugal kohalhu malagal hihella ganani mutkala kala tambala palla pereye digesnadu hasukumwala සුවඳ කරන් පිපුනා කිනි හිරිය මලි විස්තර දුටු වද බඹරුනි පිපිලා දොඹ මුතු කැකුලි තිස්සෙම ගම සුවඳ කරන් පිපුනා කිනි හිරිය මලි විස්තර දුටු වද බඹරුනි පිපිලා දොඹ මුතු කැකුලි අසර බැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා ගන්මලි දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා මල් පිපි නතු තොල් වලින් කෑ ගසායිල්ලට ජාතියේ නිදාන රන්තුවන් කරඬු කොයි බෑගන්ඩ කපා බිම් කඩු කම්මියෙන් බෙදා මේ රට තිබේ ඉසගසා දමනා කඩුව බිම දමව් කඩුව බිම දමව් සැටලෙන සේල චෛත්‍ය වෙහෙරට අඹතලාව මිරිස වැටිය පයා හිරිය නම් වෙහෙරට ආරුවන් නැලිය තෝපාරාමය වෙහෙරට
විමල් යහනට පිළිඳු නහවන්නට රුවන් පිරිත් පැන් වඩති සිරිමා බෝපත් සෙලවි එක් සිහිලෙන් සුවය දෙති දහසක් දෙව් බඹුන් නෙතින් තුන්තිස් පෑ තනි රකිති සඳ හිරු දෙපසින් නවදිව කල්පයකට ආයු දෙති කල්පයකට ආයු දෙති ඉසපුව තුළ වෙල්ල දෙමුල නැතේ දස ගිලියගෙන කවල උදර නාමි කටිය දෙවි කුල දෙකලව දෙදනේ එන්න මොලට දෙපිට බතුල නැකිලි නැති වියාගෙන සිත සුරිදු අනුවසයෙන් මොල විරි බල දුර හරිනේ ලස්සනයි මේක මිශ්‍ර නර්තනයක් නේ. මිශ්‍ර නර්තනයක් කියන්නේ බලන්න අපේ පුරාණ අපේ අතීතයේ තියෙන ජන නාද මාලාවල් බලන්න. අපේ පුරාණේ කමතේ නැත්තම් ගොවිපලේ කියපු නාද මාලාවන් ඒවා නූතන ගීතයට එකතු කරලා තියෙන ආකාරය බලන්න ලස්සන කම්බිනේෂන් එකක් අතරම. මම හිතන්නේ චන්දන වික්‍රමසිංහ කියන මේ දැන් හදලා තියෙන බ්‍රෑන්ඩ් එකක් තියෙනවානේ. මේක වේට් මේ ඩාන්ස් එකේ තියෙන මේ අයිටම් එකේ තියෙන වේට් එක වගේ තියාගෙන යන්න බෑ. ඉස්සරහට තරංකාරී ලෝකේ තව තරං කරනවානේ. මේකට මොනවද විශේෂ දේවල් මොනවද කරන්නේ ඒ වෙනුවෙන්? අපි ඇත්තටම වෘත්තීය නර්තන කණ්ඩායමක්. නිරන්තර අභ්‍යාසය කියන එක network එකට හරිම වැදගත්. පුරාණයේ නම් ගොවියෝ තමන්ගේ උදේ කටයුතු ගොවිපලේ කටයුතු කරලා කුඹුරේ කමතේ වැඩ ටික කරලා හවසට පුරුදු පුහුණු වෙන නටුන් නේ. ඒ වගේ අපි දැන් මේ නූතන යුගයේ අපි මම හිතන්නේ නිරන්තර අභ්‍යාසය කියන එක තමයි හරිය වැදගත් වෙන්නේ network එකට. network එක නිරන්තර අභ්‍යාසය තියාගත්තේ නැත්නම් මේ ස්ටැමිනා එක තියාගන්න බෑ. මේ ශක්තිය තියාගන්න බෑ. අපි උදේ 9 ඉඳලා හවස 5 වෙනකන් නටන කණ්ඩායමක්. සතියේ දවස් 6ක්. අපේ ස්ථානෙට આવුත් බලන්න පුළුවන් සතියේ දවස් 6ක්. ඒ දවස් 6 ක්‍රමානුකූලව පෙළගස්සලා තිනවා ව්‍යායාම කරන හැටි. යෝගා කරන හැටි. විවිධාකාර ව්‍යායාම. සමහර අංගම් සටන් කලාව හා සම්බන්ධ ව්‍යායාම අපි ලෑස් දාගෙන තියෙන අපේ නැටුම් ක්‍රම වේදයන් වලට. මාලක්කම්, නමස්කාරම්, ඒ වගේ දේවල් අපි දාගෙන තියෙනවා. විවිධ දේවල් අපි හරි ගැස්සලා දවස් 7ක් තිස්සේ මේ ප්‍රතිභාවයන් වැඩි කරන්න, නැත්නම් ස්කිල්ස් වැඩි කරන්න, මේගොල්ලන්ගේ දක්ෂතාවයන් වැඩි කරන්න විවිධ වැඩමුළු තියෙනවා සතියට දවස් 6ක්. අපි ඉරිදා විතරයි නිමාඩු ඉදරස් ෂෝ එකක් આવුත් එකක් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපේ ප්‍රධාන දේ තමයි network නෙමෙයි ඕනෑම විෂයක නිරන්තර අභ්‍යාසය තියෙනවා නම් මම හිතන්නේ මේක වැඩි දුර ගෙන යන්න පුළුවන්. සහ අනිත් එක කිසිම විදිහකට අලස වෙන්න හොඳ නැහැ. කම්මැලි වෙන්න හොඳ නැහැ මේ විෂය තුල. මේක කය වෙහෙසන වැඩක්. මේක මනස වෙහෙසන වැඩක් විතරක් නෙමෙයි. දැන් උදාහරණයක් විතර අපි කම්පියුටර් එක ඉස්සර වැඩ කරනවා නම් අපේ මනසනේ වෙහෙසන්නේ. නමුත් මේක කය වෙහෙසන වැඩක්. නෘත්‍ය නාට්‍ය අත් වලින් නටන්න ඕන, තාල තියා ගන්න ඕන, ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් දෙන්න ඕන. අදහසට භාවයන් ඉදිරිපත් කරන මුද්‍රාවන් අමුතු වැඩක්. ලේසි නෑ. ඔක්කොම එකතු වුණාමයි මෙච්චර ලස්සන. ඒකට චිත්‍ර කලාව කියන එක අසංග හරි අලස දෙයක් නේද? කම්මැලි හිතෙන දෙයක් නේද සමහරවිට. ඒක විඳින කලාවන් අතර ඒක විඳින කෙනානු ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක ඔයාලා බාහිරව බලලා කියන එක අනුව සමහර විට කාට හරි ඒකට එකඟ වෙන්න බැරි වෙන්න පුළුවන් නේ. ඔව්. නමුත් කරන කෙනා කම්මැලි නැහැ. එච්චර දක්ෂකමක් කරන්නේත් නැහැ නේ. අනිවාර්යයෙන්. බලමු.17年了，全球化网格的就17年了。5、6个人呢，就是住在一个房间，2房1厅呢，大概住了8个人、9个人的。
不多，2008年当政金融危机的时候，那个时候订单就开始少了。过去我们都是临摹一些民主名画，但是现在呢，我们将进入一个新的，他们对生活呢，个个呢有个性张扬、阳光、快乐，然后积极向往这条当代的艺术。宁波画廊怎么样？啊，宁波画廊不是吧？谁接过来？所以更远看，这个才是改笔书的。වෑන් ගෝ දැන් සාමාන්‍යයෙන් චිත්‍ර ප්‍රතිනිර්මාණය කිරීමකුත් කරන ඔහු කියන අතීතය තුළ තැකපු චිත්‍ර ඔහු රසවිඳි තැන් රසවිඳි දේවල් අතීතෙ වෙච්ච ශ්‍රේෂ්ඨ සිතුවම් යලි ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුත්තක් කරනවා ඔහු චීන ජාතිකයෙක් ඒ වගේම ඔහුට අවස්ථාව ලැබෙනවා යම් යම් ස්ථානවලට ලෝකයේ සංචාරය කරලා ඔහුගේ දැනුම උපය ගන්න දැනුම හොයා ගන්න දැනුමට යමක් එකතු කර ගන්න උදව් කරපු අවස්ථාවක් අපි දැක්කා. නැත්නම් චීනය ගැන මේ දවස්වල සාමාන්‍ය ලෝකෙම කතා වෙන නිසා මේ ක්ලිප් එක පොඩි වටිනාකමක් තියෙන කියලා හිතෙනවා සංක. චිත්‍ර පිස්සෙක් කියලා කිව්වොත් වරදක් නෑ. මේ පිස්සා කියන වචනේ වැරදි අර්ථකථනයක් ගන්න එපා. ඔව් ඒකේ අර්ථ ගොඩක් තියෙනවනේ. ජීවත් වෙන මිනිස්සෙක් චිත්‍ර එක්කම ජීවත්. චිත්‍ර තමයි ජීවිතේ. ඒ ඔස්සේ භාවනාවක් වගේ මිනිස්සුන්ගේ හදවතට කතා කරනවා. අපි තව පොඩි බ්‍රේක් එකක්. අපි මේ විරාමයට යන්න කලින් අමිල දැක්කේ චීනයේ දක්ෂ සිත්තරෙක්ගේ සිතුවම්නේ. දැන් මේ මාර්තු 8 වෙනිදා ලෝක කාන්තා දිනය දවසේ අපි කොළඹ ආකේඩ් පරිශ්‍රයේ තමයි ලියවරණ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඉතින් එදාට එතනට බොහෝ දෙනෙක් යන තැන. ඉතින් අපි ඔබට ආරාධනා කරන වෙනස බලන්න ඔබට 8 වෙනිදා එතනට ඇවිල්ලා පවුල් පිටින් එතන පැවැත්වෙනවා සිතුවම් තරගයක්, චිත්‍ර තරගයක්. ලස්සන ඔබේ හැකියාව පෙන්වන්න අවස්ථාවක් තියෙනවා. තව විවිධ දේවල් තියෙනවා. ඒ අතරේ සිතුවම් ඇඳීමේ තරගයක් තියෙනවා. ඉතින් ඔබට සහභාගී වෙන්න කියලා ආරාධනා කරනවා. අර චිත්‍ර ටික දකින්න වෙලාවේ මට ඒකත් මතක් වුණා. මේ වෙලාව හොඳයි ඔබට ඒ යෝජනාව කරන්න කියලා. ඔබ එතන ඉඳී කියලා විශ්වාස කරනවා. හරියට මාර්තු 8 වෙනිදා ආකේඩ් එකේ. ආකේඩ් එකට හිස් අතින් ඇවිල්ලා කියන්නේ හදවතට මනසට නැත්තම් දිනුවොත් දෑතටනේ හැම දෙයක්ම අරයන් තෑගි අරන් යන්නේ දැනුම අවබෝධය ලබා ගන්න පුළුවන්. ඒක හොඳ මතක් කිරීම. මොකද අපිට වටිනවා කාන්තාව ඔබ ඇත්තටම රටක් ගරු කරන ලෝකයක් ගරු කරන සෙනෙහ දක්වන ලෝකේ පවතින සාධකයේ ඔබ. ඒ නිසා ඔබට ඒ අවස්ථාව. හරි. චන්ද්‍රනේ මට මේ පොඩි මේ මම දැකපු මේ ඔබේ නර්තන වින්‍යාසය තුළ කලාව තුළ මම දැකපු දෙයක් තමයි මේ ජවය. ඔව්. කියන්නේ රිද්මය, වේග රිද්මය, ජවය, වේග ජවය සහ එහෙම නැත්නම් ඒකේ තිබුණ අර උද්වේග කර බව ඒ වචනෙත් වෙනවා. ඒකත් එක්ක මම අංගම් සටන් කලාවත් එක්ක මොකද්ද බැඳීමක් මේ නර්තනයේ තියෙනවා කියලා කියන වචනේ ඇත්තක්ද කියලා හිතෙනවා ඒ ටික දැක්කට පස්සේ. අනිවාර්යයෙන්ම දැන් අංගම් වල කියවනේ අංගම්, මායංගම්, අංගම්, ඊළංගම්, මායංගම්. ඔය තුන විශ්ලේෂණය කරලා බලන්න. අංගම් කොටසට අයිති නැටුනේ නැද්ද අත්පා චලන වලින් විතරක්? ඊට පස්සේ ඊළංගම් වල නැද්ද පංචතෝරණ අද බාණ්ඩ පාවිච්චි කරලා එහෙම නැත්නම් කඩු නැත්නම් ප්‍රොප්ස් පාවිච්චි කරලා නැටුනේ නැද්ද? බලන්න මායංගම් වල ඒවා බැලුවොත් දැන් බලිතෝයිල් ශාස්ත්‍ර මේවා තුල එකිනෙකා සම්බන්ධකම් තියෙනවා. ඉතින් විශේෂයෙන් මම දේශීය නර්තන කලාවත් එක්ක නිර්මාණ කරන කෙනෙක්. දේශීය නර්තන කලාව තුළ නිර්මාණය කරද්දී අංගම් සටන් කලාවට බොහොම සමීපයි ඒ චලන, ඒ ජවය. මම හිතන්නේ මගේ නැටුම් කලාව පුරාවටම මගේ නැටුම් ASCII හංගපු අංගම් සටන් කලාවක් තියෙනවා. මොකද එතනදී අපට අපේ ජවය පෙන්වන්න පුළුවන්. මේ ග්‍රීෂ්ම රටක නැත්නම් උෂ්ණ කලාපී රටක ජීවත් වෙන අපි, ඝර්ම කලාපී රටක ජීවත් වෙන අපි අපේ මේ ලේ ධාතු ඔක්කොම වැඩ කරන්නේ බොහොම
අධිවේගෙන් අපි ඒ තරම් වැඩ කර කුඹුරු කොට මිනිස්සු අපි අතීතේ. ඒ නිසා මං හිතන්නේ ගොවිතැන මූලික කරගෙන වෙච්ච සමාජයක ජීවත් වෙලා අද මේ තොරතුරු තාක්ෂණ යුගයට ආවට අපේ ඇඟේ ජානවල ඒවා තියෙනවා. ඒ අංගම් සටහන්වල කරන හැඩතල නැටුම් වලක් තියෙනවා. ඒ නිසා මං හිතන්නේ ඒක ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. නමස්කාරය ඉඳලා බලන්නකෝ. අංගම් නමස්කාරය කියලා. ඔය කියපු ටික තියනද කියලා බලන්න පුළුවන් ඊළඟ ක්ලිප් එකෙන්නේ. තහවුරු කරගමු. තහවුරු කරගන්න ඔය කියපු ටික ඇත්තද කියලා. සුමුදු සහෝදරය මට කියන්න මේ අංගම් ශිල්පය හදාරන්න කැමති කෙනෙක් කොහොමද මේ අංගම් ශිල්පය සමඟ එකතු වෙන්නේ කොයි විදිහේ සුසුකම් සපුරන්න ඕනෙද ඒත් එක්කම මේ අංගම් ශිල්පයට ඇතුළත් වෙලා මොනවගේ ක්‍රමවේදයන් ඔස්සේ අංගම් ක්‍රමවේදයන් ඔස්සේ ඔහුගේ ගමන තීරණය වෙන්නේ අපේ ගුරුකුලයට විශ්වාස කරන විදිහට අංගම් ශිල්පය ඕන කෙනෙකුට හදාරන්න පුළුවන්. හැබැයි මේක දිගටම කරගෙන යන එක විතරයි ප්‍රශ්නකට වෙන්නේ. මොකද ඕනම කෙනෙකුට දෙන්න අපි සූදානම්. ඕනම කෙනෙකුට අපි මේ ශිල්පය දෙනවා. හැබැයි මේක යම්කිසි මට්ටමකට එනවද නැද්ද කියන එක විතරයි මෙතන මූලික තියෙන්නේ ක්‍රමවේදේ. අපි මුලින්ම අරන් බැලුවොත් ශිල්පියෙක් අපි ළඟට එනවා. තමන්ගේ දෙමව්පියෝ හරි තමන්ගේ වැඩිහිටියෙක් හරි ශිල්පියාව අපිට අරන් එනවා. අරන් එනකොට අපි මූලිකවම බලන අපේ පරණ ගුරුවරු මූලිකවම බලන අංග ලක්ෂණ. ඊළඟට වේලපත් කඩේ. හැබැයි අපි දැන් වේලපත් කඩේ ඒක කරන්නේ නැහැ. හේතුව තමයි අපි මුලින්ම වේලපත් කඩේ නැත්නම් වෙලාව අපි වෙලාව බලලා ඊට පස්සේ මම හිතන්නේ සති දෙකක් විතර යනකොට එයා ආවේ නැත්නම් අර අපි අර මූලිකවම වෙලාව බලන එකේ කිසිම තේරුමක් නැහැ. ඒකින්ද අපි කරන්නේ මෙයාව මාස 3ක් විතර මේ පිළිබඳව අංගම් හෙළ සටන් කලාව පිළිබඳව මෙයාව ටික ටික අපි දැනුවත් කිරීම මූලික ආරම්භ ක්‍රම අපි දෙන්න පටන් ගන්නවා. ඊට තේරෙනවා මේ කොහොමද මෙයා මේ යන ගමන. ඊට පස්සේ අපි තීරණය කරනවා මෙන්න මෙයා මේ මාස 3කින් පස්සේ තමයි මේ මූලික ආරම්භ ක්‍රමය. ඒ වගේම මේ හෙළය කියන එක අපි කියන්නේ මේ හෙළයව බිහි කරනවා. එතකොට තමයි මාස 3කින් පස්සේ තමයි අපි මේ හෙළයව බිහි කරන්න ගන්නෙ. අපි ඕනම ශිල්පයක් අපි කරන ආගමික වතාවත් ඒ කියන්නේ බුදුදහමේ තියෙන ආගමික වතාවත් කරනවා නම් විතරයි මේ ශිල්පියාට අපි පුහුණු කරන්න ගන්නෙ. අපිට ආගම් ભેද කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ වතාවත් වලට කැමති නම් අපි අනිවාර්යයෙන්ම මේක ශිල්පියාට දෙනවා. අපි මූලික වශයෙන් කරන්නේ මූලික අඩිමාරු ක්‍රම. මූලික අඩිමාරු ක්‍රම කියන්නේ අපි මුලින්ම උගන්වන්නේ සතුරෙක්ගෙන් බේරෙන්න පුළුවන් විදිය. සතුරෙක්ගෙන් කොහොමද මේ බේරෙන්නේ? මේ සටන කොහොමද මේ සතුරාගෙන් බේරෙන්නේ කියන එක තමයි මූලිකව පටන් ගන්නෙ. නැතුව මූලික වශයෙන් අපි අසංග පහර දීම කියන එක උගන්වන්නේ නැහැ. එතකොට අපි මුලින්ම පටන් ගන්න තියෙන්නේ සටන් කරන්න නෙමෙයි. අපි බේරෙන්න තමයි අසංග මේ කරනවා. අන්න එතකොට ටිකෙන් ටික අතපය හුරු වීමකට ලක් වෙනවා. අන්න ඊට පස්සේ පහර දීම පටන් ගන්නවා. එතකොට පහර දීම කියන්නේ අත්පාහාරම ක්‍රම. එතකොට අත්පාහාරම ක්‍රමයේ මූලින්ම පටන් ගන්නකොට අපි කියමුකෝ මූලික පාඩම කියලා. උඩ කැපිල්ල කියලා අපි පටන් ගන්න. අතරම මේ කැපිල්ල. මොකද ඒ සතුරාගේ ප්‍රධාන පාර නවත්තලා තමයි අපි ඉතුරු පාරවල් එල්ල කරන්න බලන්නේ. හැබැයි මූලික එන සිසුන් කවුරුත් දන්නේ නැහැ මේ පළවෙනි පහර අපි එල්ල කරන පළවෙනි පහරම සතුරාගේ සියුම් නිලයකට තමයි පහර දෙන්නේ. හැබැයි මේ සිසුව දන්නේ නැහැ මේ අහවල් තැනට කියලා පහර දෙන්නේ. ඒක තමයි අර කාලයක් යනකොට ජේෂ්ඨත්වයට එනකොට තමයි එයා දැනගන්නේ මේ අහවල් තැනට තමයි මේ පහර යන්නේ. ඒ පළවෙනි පහර හරියටම යන්නේ එතනට. දෙවෙනි පහර යන්නේ ඊළඟ තැනට. එතකොට මේ පහරවල් දෙක හරියටම වැදුනොත් සම්පූර්ණයෙන්ම සතුරා අඩපණ වෙනවා.
සතුරන් දෙදෙනෙක් එක්ක පහර දීම තමයි පුහුණුවීම් කරන්නේ. ඉදිරියේ සතුරෙකුයි පිටිපස්සේ සතුරෙකුටයි විතරයි පහර දෙන්න අපි මේක උගන්වන්නේ. ඊට පස්සේ තමයි කීප දෙනෙක් කරා කීප දෙනෙකුට පහර දෙන්න ගොඩ නැගෙන්නේ. ඔන්න ශිල්පියා ටිකෙන් ටික කොන්ද කෙලින් කරනවා. අවුරුදු 3ක් වගේ යනකොට මෙයාට ටිකෙන් ටික තේරෙනවා මේ මම ගහන පහරවල් මෙන්න මේ තැන් වලට එන්නේ කියලා. හැබැයි ඒ වෙනකොට අපි සිසුවා ගැන බොහෝම හොඳ ගවේෂණයක ඉන්නේ. එතකොට එතනින් මේ මූලික හරම ක්‍රමයට එනකොට අපි හරම 10ක් කරා යනවා. 10ක් යනවා කියන්නේ ඒ වෙනකොට අවුරුදු 5මාරක් විතර සිසුවා පුහුණුවීම් ලැබලා. එතකොට අපි බොහොම ලොකුවට සිසුවා ගැන ලොකු තේරුමක්, ඒ කියන්නේ ලොකු දැනුමක් එයා ගැන ගන්නවා. ඉතින් එයා ගැන අපි ලොකු දැනුමක් ගන්නකොට අපි ඊට පස්සේ අපිට උඩින් ඉන්න ගුරුවරු අපි ගෙන්නලා විශාල පූජාවල් කීපයක් කරනවා. එදාට අපි කියනවා අපේ එන මේ සම්බන්ධව ප්‍රගුණ කරපු, ඒ කියන්නේ මේ යක්කයන් පිළිබඳව හදාරපු, ඒ කියන්නේ ඒ සම්බන්ධව গুপ্ত බලවේග අපි ගෙන්නලා ඒගොල්ලන්ගේ දැනගන්නවා මේ සිසුවා මෙතනින් එහාට මෙයාට දෙන්න සුදුසුද කියලා. ඉතින් ඊට පස්සේ ওই හරම ක්‍රම 10 ඉවර වෙනවත් එක්කම ආයුධ අතර දෙනවා. ආයුධයක් අතර දෙනවා කියන්නේ අපි නිකන් ඉස්සරහින් ඉන්න සතුරට ආයුධයක් අතර දෙනකොට ප්‍රථම පහරේ මට වෙන්න පුළුවන්. ගුරුතුමාට වෙන්න පුළුවන් ප්‍රථම පහරේ. ඉතින් මේ ගුරුවරයා ඒකයි මම කියන්නේ තේරුම් ගන්න ඕනේ කියලා. ශිෂ්‍යයව තේරුම් ගන්න ඕන ආයුධය අතර දෙනකොට මෙයා සතුරද නැත්නම් මෙයා කොහොම කෙනෙක්ද කියන එක. ඉතින් එතනින් එහාට තමයි සිසුව ටිකින් ටික ගුරුවරයා බවට පරිවර්තනය වෙන්නේ. මේක ජේස්තරේ ගෙල පැමිණෙනකොට එන්න මේකේ අර මං කිව්වේ අර කොනක් නැහැ. මේක හවල් තැනින් නතර කරන්න බෑ. අර අංගම් ඉලංගම් මායාංගම් යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර අය අර හැමදේම යනකොට වෙදකම දේශීය වෙදකම ඊළඟට හෙළ වෛද්‍යකම අර ඒ වගේම මේක ජ්‍යොතිෂ විද්‍යාව. ඉතින් මේක අඩුම ගානේ අවුරුදු 200කටවත් ඉවර කරන්න බැරි එකක්. මේක අපිට අර ඉසිවරු ඉගෙන ගත්ත දේ අපි කවදාකවත් අපිට ඉසිවරු කරපු දේ අපිට මිනිස්සෙක් වශයෙන් අපිට මේක අවුරුද්දකින් දෙකකින් තුනකින් පහකින් 10කින් අසංග කරන්න බෑ. ඒකින්ද අපි තීරණය කරනවා ආයුධ හරඹ කරනකොට ආයුධ හරඹ 2 3ක් පාවිච්චි කරනකොට මෙයා ගුරුවරෙක් මට්ටමට ඇවිල්ලා කියන තීරණේ ඉන්නවා.
චන්දන වික්‍රමසිංහ වැඩි හරියක් ඉන්නේ පිටරටනේ කියලා මං කිව්වොත් ඒ කියන්නේ පිටරටටද මේ අයිටම් කරන්නේ මාකට් එකේ එතනද වැඩිපුර තියෙන චන්දන වික්‍රමසිංහ නෑ ලංකාවෙත් ඉන්නවා අපි දැකලා තියෙනවා මං කියන්නේ බොහෝ වෙලාවට ඔබ ටිකක් වැඩිපුර මෙහෙමයි එළියේ ඉන්නේ ලංකාවේ තමයි 100%ක්ම වැඩ කරන්නේ මේ පැත්තේ ඉවෙන්ට් එකක් අනිත් පැත්තේ ඉවෙන්ට් එකක් නමුත් මම ජාත්‍යන්තරේ පොඩි රහසක් මේක ඇත්තට වෙනසට කියන්න පුළුවන් පොඩි රහසක් 70 80 දශකයේ ඉඳලා ජාත්‍යන්තරය කියලා ගියේ අපේම සහෘදයන්ගේ වැඩසටහන් වලට. يعني දැන් මේ වෙනස බලන් ඉන්න අපේ ඉතාලියේ එංගලන්තේ ප්‍රංශයේ ඉන්න සහෘදයන් තමයි අපේ ශ්‍රී ලාංකික නර්තන ශිල්පීන් මෙහෙට කැඳෙන්නේ. හැබැයි මම ඒක පොඩ්ඩක් වෙනස් කරගත්තා. මම ග්ලෝබල් මාකට් එකට ගිහිල්ලා තියෙනවා. මගේ ගැනුම්කරුවන් විවිධයි. විවිධාකාරව ගැනුම්කරුවන්. ඒ කියන්නේ ලෝක ප්‍රකට ව්‍යාපාරිකයන් වෙන්න පුළුවන්. ලෝක ප්‍රකට සමාගම් වෙන්න පුළුවන්. ඒ නිසා මම පොඩි අර කිව්වා වගේ මාකට් එකක් කරා. ඇත්ත කියන්න එපානේ මගේ රැකියාව ඒක. ලෝකෙට මාකට් එකක් කරා ලංකාවේ නටුන් එක පතට අර හිඳවන්න ගන්නනේ. පතට එකට හිඳවලා. පතට එකට හිඳවලා ගන්න. ඒ වගේ නැටුම් වල දේවල් එකට දාලා හිඳ මේවා කරලා අරගෙන විතරනේ මම පොඩි කතන්දරයක් කියන්නේ කොහොම සිඳලා ගත්තාද කියලා ගත්තොත් මම ගිය අවුරුද්ද ජපානයේ කට්ටියක් එකතුලා ගම්මඩුවකුත් කරා. ශිල්පීන් අරන් ගිහිල්ලා. එළි වෙනකන් කරන ගම්මඩුව පැය 4මාරකින් කරා තෙල් පෙදීමේ ඉඳලා ගරායකුන් වෙනකන්. හරි මෙහෙම කරමුද? අපි බ්‍රේක් එකට ගිහිල්ලාමු නේ. අපිට යන්නත් වෙලාව හරි හින්දා. අපි ඉක්මනට බ්‍රේක් එකට ගියා. අමාරුවෙන් හරි කෙතුලට බඩ ගෑවනම් බඩ ගාලා තෙලිජ්ජ ටික බාගත්තා නම් දැන් බල ඉන්න දෙයක් නැහැ. දැන් තියෙන එක හුස්මට ඕක උකුරට කටට හලා ගන්න. එක අකුරයි වගේම තමයි එක උගුරට හලා ගන්නත් පුළුවන්. සිද්ධ වුණේ ඒක නෙමෙයිනේ. කිතුලට නැගලා තෙල් දිය අරගෙන එන්නේ මෙතෙන්ට. ඒ කියන්නේ මේ ගෙදර. ඒ අරගෙන ඇවිල්ලි වෙරලා කරන්නේ ඒ තෙල් දිය මේ තාච්චියට දාලා උණු කරනවා හොඳට පැහෙන්නේ. ඒකත් එක්ක බැඳෙන කතාවක් තියෙනවා. මේක මේ කතාවට කිව්වට තෙල් දිය දාලා උණු කරනවා. ඒකෙන් මේ පැණි හදනවා කිව්වට ඒක මේ කියන්න ලේසි වුණාට කරන්න ගියාම මහා අමාරු වැඩක් ඒක. ඉතින් ඒ හින්දා මේ අයියේ දැන් ගෙනාවට පස්සේ තෙල් දිය මොකද්ද කරන්නේ මේ ගින්දර දාන්න තෙල් දිය කොච්චර එකතු කරලාද දාන්නේ නැත්නම් එක දිගටම දාලා කොහොමද ඊය හවස කපලා මල ඊය හවස මලට එල්ලුවාම වාජනේ හිස් වාජනේ මේ හල්පොත්තු දාලා එල්ලන්නේ මේවා. ඔව්. මේ දැන් උදේට ගෙනහල්ලා මේ උදේට ගිහිලා කපලා වෙන වාජනේ එල්ලලා තියෙන ටික අරන් බහිනවා. හල්පොත්තු දාන්නේ ඇයි? ඒ රා වෙනවට. රා වෙනවට. ඔව්. නැත්නම් තෙල් දිය සුදු වෙනවනේ. සුදු වෙනවා. ඔව්. මේ හල්පොත්තු කියලා මේ හල් මුල් වර්ගයක් තියෙනවා. මේ
තියලා වෙනස අපිට කියන්න පුළුවන්. අපරාධ වෙච්ච මහන්සිය මම හිතුවේ මේ වෙච්ච මහන්සියට පොඩ්ඩක් කරේ උගුරට හලාගන්න ඇති කියලා. හරි. මේ අන්තිම විනාඩි කිහිපෙ ඉන්නේ කාලයකට පස්සේ වෙනසට ආවා. අපි වෙනස මේ අන්තිම විනාඩි කිහිප සමාප්තිය. මොනවද හෙට අනිද්දා කරන්න තියෙන බලාපොරොත්තු ළඟ ළඟ එන අවුරුද්දත් එක්ක මම හිතන්නේ සෑහෙන කාර්යබහුල අවුරුදු වැඩසටහනක් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මම පඬුවස් දේව රජුරෝ ගැන ලස්සන මුද්‍රා නාට්‍යයක් කරන්න යනවා. ස්ටෝරි ඔෆ් සීතා කරා මේ දවස්වල එක වේදිකාගත කරනවා ලංකාවෙනුත් එළියේ රාමායනේ අපි කරා රාවණා උත්තම පුරුෂයෙක් කියලා ඉන්දියාවෙත් ගිහිලා පෙන්නලා ආවා. මගේ ලොකුම කතන්දරය තමයි පඬුවස් දේව රජුරන්ට විවිධෝස් හැදීම. හරහා කොහොම අයක් අංකාරී ලංකාවට ගෙනල්ලා ඒ මඩු හදලා මඟුල් මඩු හදලා ශාන්ති කර්මය කරපුරගෙන දැවැන්ත මුද්‍රා නාට්‍යයක් විතර ගේන්න මේ දවස්වල මමත් ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. ඒක තමයි ලොකුම හීනේ මේ අවුරුද්දේ. හරි හීනේ සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපේ ආරාධනාව පිළිගත්තට අවුරුදු කීපයකට පස්සේ වෙනස මැදිරියට ආවා. බොහොම ස්තුතියි. ඒ ස්තුති කිරීමත් එක්ක අමිල අපිට තියෙන්නේ අදට සමුගන්න. යා. අපි සූදානම් දෙපැත්තම ලස්සන නර්තකයන්ගේ අපි සමුගන්නවා. ඉතින් හැමදෙනාටම සුබ සතියක් ප්‍රාර්ථනා කරමි. එන්න. වෙන්න.